පින්වත්නි මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තැන්පත් අපේ පින්වත් කරුණාදාස මැතිතුමාගේ සංකල්පයක් අනුව පොලිසියේ පින්වත් සියලු දෙනාට ඒ පවුලේ අයට ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් දහම් සංග්‍රහයක් මේ පැවැත්වෙන්නේ. ධර්මය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවිතය ගැන අවබෝධ කරපු දේ. මේ ජීවිතේ අපිට තේරෙන්නේ නැති ගොඩාක් පැති බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. අවබෝධ කළා හිට උන්වහන්සේ ඒ ධර්මය හෙළිදරව් කළා. ප්‍රඥාවන්ත මිනිසයා මේ ජීවිතයේ ඒ අවබෝධ කරගත යුතු පැත්ත ගැන සොයනවා. සාමාන්‍ය ලෝකේ සොයන දේවල් වලට වඩා ඒක විශේෂ එකක්. දැන් සාමාන්‍ය මිනිසයා ගේ සිහිනේ තමයි ඉඩමක් ගැනිල්ල. ගෙයක් හදාගැනිල්ල. දූ දරුවන්ව හොඳ පාසලකට දාලා අධ්‍යාපනයක් දීම, වාහනයක් ගැනීම, බඩමුඩු ටිකක් ගැනිල්ල. මේකනේ සාමාන්‍ය ජීවිතයේ සෙවිල්ල. මේට අමතරව ජීවිතයේ වටිනා දේවල් තව ඇද්දෝ කියලා සොයනවා. මට මතකයි හිටපු පොලිස් අභ්‍යාස විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙක්ව සිටි ඒකනායක මැතිතුමා පොලිසියේ හිටපු මා හිතන්නේ ඔබ අහලා ඇති. දැන් නෑ අපවත් වෙලා අමතක වීසී කියන නාමයෙන් පැවිදි වෙලා හිටියා. මගේ ජීවිතයට සමීපම දහම් ගුරුවරයා වුණේ උන්වහන්සේ. උන්වහන්සේත් එක්ක මම සෑහෙන කාලයක් එකට ජීවත් වුණා. නිවන අවබෝධ කරන්න ඉබඳු ආසාවකින් පෙළුණු මිනිසයන් ලෝකෙ දුර්ලභයි. කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ එතුමා ඉන්න කාලේ හරියට පින්කම් කළා. එක්තරා අවස්ථාවක එතුමා දානයක් දෙන්න ඕන වුණා. එතුමාට 80 මහා ශ්‍රාවකයෝ වඩම්මලා. කරන්න පුළුවන් එකක් නෙවෙයිනේ. කොටි මේ දානේ සඳහා 80 මහා ශ්‍රාවකයන්ගේ ධාතුන් වහන්සේලා හොයාගන්න එතුමාට පුළුවන් වුණා. මේ වගේ මහා පිනක් ඇති කෙනෙක්. උන්වහන්සේට පුදුමාකාර ආසාවක් තිබුණා ඉක්මනින්ම මේ සසරෙන් නිදහස් වෙන්න. උන්වහන්සේ තමයි මට මේ ධර්ම මාර්ගයේ මම හොයා යද්දී උන්වහන්සේව මට ඇසුරට ලැබුණා. ඊටමත් ආදරයෙන් භක්තියෙන් මම උන්වහන්සේව ආශ්‍රය කළා. උන්වහන්සේ මං හිතන්නේ වයස 80 ගණනක් වැඩ ඉඳලා අපවත් උනේ. අපවත් වෙන්න කිට්ටුව මේ නුවර මං හිතන්නේ රෝහලේ උන්වහන්සේ හිටියා. මට ආරංචි වුණා උන්වහන්සේ අසාධ්‍යයි දැන් රෝහලේ ඉන්නවා කියලා. මම සියලුම කටයුතු අතහැරලා උන්වහන්සේව සොයාගෙන ගියා. යනකොට උන්වහන්සේ ඇඳේ වැටිලා හිටියා.
මං අඬ ගහලා මම ගිහිල්ලා මං කතා කළා. ස්වාමීන් වහන්සේ කියලා කතා කළා. උත්තරයක් දුන්නේ. මං කනට කළා කිව්වා ස්වාමීනි ඥානানন্দ ආවා කිව්වා. ගෑවා. මට හිතුණා උන්වහන්සේට කල්පනාවේ මොකක් හරි අඩුවක් දෝ කියලා මම හිතුවා උන්වහන්සේ හරිම ආස පිරිතක් තිබුණා. ධම්සක් පැවතුම් සූත්‍රයේ මං කනට කරලා ඒ ධම්සක් පැවතුම් සූත්‍රය හයියෙන් කිව්වා. ධම්සක් පැවතුම් සූත්‍රය කියද්දි මට මතක හැටියට ඒක හෙදියක් දුවගෙන ආවා. ඒ වෙලාවේ උන්වහන්සේට සෙම තියෙනවා. ඒ අරන් දාන්න මං පොඩ්ඩක් ඉවසන්න මේ පිරිත් කියලා ඉවරන එකන් කියලා. ඊට පස්සේ ධම්සක් සූත්‍රය කියලා ඉවර වුණ ගමන් උන්වහන්සේ අත් දෙක උස්සලා තුන් මතාව සාදු කිව්වා. එතකොට මට තේරුණා උන්වහන්සේට සිහිය ඉපදුණා. උන්වහන්සේගේ ඉපදිච්ච සිහිය උන්වහන්සේ අපවත් වෙනකම්ම උන්වහන්සේට සිහිය තිබුණා. මට මුණ ගැහිච්ච ශ්‍රේෂ්ඨ සංඝ රත්නයක් පොලිසියේ හිටියේ. ඒ නිසා අපිට පුද්ගලයන්ව කරන රැකියාව අනුව තීරණය කරන්න බෑ. පොලිසියේ හොඳ යෝගීන් බිහි වෙනවා. මගේ ළඟ පොලිසිය 5 දෙනෙක් පැවිදිලා ඉන්නවා. ඒ සියලු දෙනා ඊ타ත්ම විනයානුකූලයි. මහා ධර්ම ගෞරවයෙන් යුක්තයි. සීල සම්පන්නයි. එතකොට අපිට පේනවා ඕනෑම ක්ෂේත්‍රයක යහපත් මිනිසයන් ඉන්නවා. තම්බෙන්නේ ති මුං ඇට වගේ ඕනෑම ක්ෂේත්‍රයක අයහපත් අය ඉන්නවා. ඒ නිසා අපිට වැදගත් වෙන්නේ මං හිතන්නේ අපි ඉන්න ක්ෂේත්‍රය නෙමෙයි. අපි දියුණු කරන වටිනාකමයි. අපි දියුණු කරන ගුණය තමයි වැදගත්කම තියෙන්නේ. අමතක වෙච්ච හැමදෙරගේ ජීවිතෙන් මම හරියට ඉගෙන ගත්තා. උන්වහන්සේගේ ජීවිතේ තිබුණා පුදුම විදිහට අතහැරීම. ආය අතහැරියොත් යමක් උන්වහන්සේ දිහා බලන්නේ. මං හිතන්නේ සංසාරේ බොහෝ පිං ඇති කෙනෙක්ගේ. දවසක් හරි අපූර්ව දෙයක් වුණා. මම උන්වහන්සේගේ ජීවිතය ගැන කියන්නේ මේ පොලිසිය පින්වත් අය ගොඩක් ඉන්න නිසා මම මීට අවුරුදු 20කට වගේ කලින් මමයි අමතක වෙච්ච හැමදෙරුවයි අපි මේ අනුරාධපුරේ ඔය පුරාවිද්‍යා ක්වාටර්ස් එකක නැවතිලා භාවනා කරනවා. ළමයි කිටේ දානි හදන්න. අපි පාන්දර 4ට විතර නැගිටලා අපිට පිටත් වෙනවා මේ තූපාරාමේ වඳින්න භාවනා කරන්න යන්න. ඉතින් මං තමයි අමතක වෙච්ච හඳුර වාඩි වෙන සීට් එකයි උන්වහන්සේගේ වතුර බෝතලෙයි පත් කඩේයි ඔක්කොම අරගෙන මම පිටිපස්සෙන් යනවා. මං තමයි ගෝලයා. ඉතින් අපි මෙහෙම යද්දී හඳක් වගේ එක පාට අපි උඩට ආවා. මං හිතන්නේ අපිට වඩා මීටර් දෙකක් වගේ උඩින්. අපි යනකොට අපිත් එක්ක යනවා. එතකොට අමතක වෙච්ච හඳුර පින්න මේ බලන්න ඥානানন্দ කියලා. ටිකක් නැතුව ගියා. උන්වහන්සේත් එක්ක දෙවිවරුත් හිටියා. මම මේ කියන්නේ බලන්න එතකොට පුද්ගලයෙකුගේ ගුණයත් එක්ක එකතු වෙන දේවල්.
එතකොට මේ පුද්ගලයෙකුගේ ගුණවත්කම ගැන තව තියෙනවා කියන්න. දවසක් කමතක විශේෂහාමුදුරුවෝ මම ඉඳිද්දී අර උපස්ථාන කරන ළමයා තැඹිලි වගේක් කපාගෙන ගෙනාවා. තැඹිලි ගෙඩියක් කපලා මේ කෝප් එකට දාගෙන ඇවිල්ලා උන්වහන්සේට ඉස්සෙල්ලා තැඹිලි කොටස පූජා කළා. උන්වහන්සේ වැළඳුවා. මට ගෙනත් දුන්නා. මං උගුරක් බිව්වම කුණු රහයි. දැන් මං උන්වහන්සේගේ මූණ බැලුවා. බලන්ති උන්වහන්සේ සද්ද නැතුව වළඳනවා. ඉතින් මට හරි පුදුමයි. මමත් වැළඳුවා. මට ලැබිච්ච ආදර්ශමේ කවුරුත් දන්නේ නිබඳු සංඝරත්නය මේ ලංකාවේ හිටියා කියලා දන්නේ කී දෙනාද? ඒ නිසා අර ළමයට බැන්නෙත් නෑ, දොස් කිව්වෙත් නෑ, කවදාවත් දානක ලුණු ඇඹුල් ඇහුවේ නෑ. අමුතුම චරිතයක්. උන්වහන්සේගේ පින්තූරය විතරයි මගේ ළඟ තියෙන්නේ. පුංචි පින්තූරයක් තියෙන උන්වහන්සේගේ මම තියාගෙන මම ඒක යන්නේ නැතන අරන් යනවා. එතකොට පින්වත්නි ගුණවත්කම කියන එක ගොඩනගන්න තියෙන්නේ අපි මනුස්ස ලෝකේ නම් ඉන්නේ ගුණවත්කම ගොඩනගන්න තියෙන්නේ මිනිස්කම මතයි. කොමක් මතද? මිනිස්කම මතයි. අපි දන්නවා සමහර සත්තු අලි සමහර විට කුරුල්ලෝ කටයුතු කරන පිළිවෙලට අපි කියනවා මිනිස්සු වගේ කියලා. මිනිස්සු වගේ හිතනවා. එහෙම අපි කියන්නේ සතුන්ගේ යම්කිසි විශේෂ ගුණයක් ප්‍රකට වුණොත් නේද? සතිකුගේ යම්කිසි ගුණයක් ප්‍රකට වුණොත් අපි කියනවා මිනිස්සු වගේ කියලා. මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන අපිට අපි ඉස්සල්ලාම එකක් තියෙනවා හැඟීමක් ඒක අතාරින්න ඕනේ. මොකද්ද? අපිට අපි වරදට පෙළඹෙන හැඟීමක් තියෙනවා. විශ්වාසයක්. ඒ තමයි සමහරු කියනවා මේ ක්ෂේත්‍රයේ වැඩ කරද්දි සීල් රැකලා බෑ. මේ ක්ෂේත්‍රයේ සීල් රැකලා වැඩ කරන්න බෑ. උපාසකවරුන්ට මේක බෑ. එහෙම කියන අදහස තමයි ඉස්සල්ලාම අපි අයින් කර යුත්තේ. මොකද ඒ අදහස තුල කිසිම ගුණයක් වර්ධනය කරන්න බෑ. මට මතකයි සමහර අය මගේ ළඟට ඇවිල්ලා කියනවා අනේ ස්වාමීනි අපි කරන රස්සාව අනුව පන්සිල් රකින්න බෑ කියලා. මට හම්බුණා එක මහත්තයෙක් එයා ඕස්ට්‍රේලියාවේ බිස්නස් කරන කෙනෙක්. එයා කරන්නේ මේ වාහන සීල් කරනවා. එතකොට එයා කිව්වා අනේ ස්වාමීනි මට පන්සිල් නම් රකින්න බෑ කිව්වා. මගේ බිස්නස් එකට මට බොරු කියන්න වෙනවා කිව්වා. මං කිව්වා මේ පුළුවන්ද කියලා බලන්න උත්සාහයක් අරගෙන විලාසනින්ම ওই තීරණය ගන්න නැතුව ඊට පස්සේ යා ටික කාලයකට පස්සේ ලංකාවට ආවා. ඇවිල්ලා කිව්වා අනේ ස්වාමීනි මම දැන් පන්සිල් රකින්නවා. රකින්නව කොහොමද ඒක උනේ? කිව්වා මම ඉස්සර දැන් ඉඩමක් ගත්තොත් ඒ ඉඩමේ වටිනාකම ඩොලර් ලක්ෂයක් නම් අපි කියන්නේ ඩොලර් 1,75,000 කියලා. ඇයි ඊටු ටික තියන්නේ හෙට්ටු කරන්න. හෙට්ටු වල ඒක අඩු කරලා තමයි 1 ලක්ෂයේ වටිනාකමට බස්ස ගන්න. බස්සගෙන ඉඩම විකුණනවා. එතකොට මේ වටිනාකමට වැඩි මං ඉස්සර බොරු කිව්වා. දැන් මම බොරු කියන්නේ මම හරි වටිනාකම කියනවා. මෙන්න මෙච්චරයි වටිනාකම. මං ඉස්සර බොරු කිව්වා. මිනිස්සුන් කස්ටමර්ස්ලා ආවම කියනවලු මං ඉස්සර බොරු කිව්වා. මේ වටිනාකමට මම මේ ගාන කිව්වා. නමුත් දැන් කියන්නේ මේකයි වටිනාකම කැමති නම් ගන්න. මට කියනවා ස්වාමීනි බිස්නස් වල කිසි අඩුවක් නැහැ. පාරණ විදිහටම ව්‍යාපාරي තියෙනවා. එහෙනම් ආර බොරුවට පෙළඹෙන්නේ පරිසරය නේද? පරිසරයේ තුල තියෙන කතා බහ නේද ඒකට පෙළඹෙන්නේ.
ඒ වගේ අපිට ඇති වෙන විශ්වාස හැඟීම් ඇති වෙනවා. මේව කරන්න බෑ. මේව බැරි දේවල්. එතකොට නරක ගැන පුළුවන් දේවල්. බොරු කියන එක ගැන කිව්වොත් ඒක පුළුවන් දෙයක්. බොන එක පුළුවන් දෙයක්. ඊළඟට කේලමක් කියනවනම් ඒක පුළුවන් දෙයක්. එතකොට ඒකෙන් වළකින එක ඒක බැරි දෙයක්. මෙහෙම තමයි අපේ විශ්වාසය ඇවිත් තියෙන්නේ. එතකොට මේ විශ්වාස ගොඩාක් අපිට හානි කරයි. මට මතකයි මේ මහමෙවුනාව මම පටන් ගත්ත මුල් කාලේ මීට අවුරුදු 12කට කලින් හරියට මගේ ළඟට ප්‍රශ්න එනවා අනේ ස්වාමීනි මේ ධර්මය හැසිරෙන්න පුළුවන් ද අපිට ගිහි ජීවිතය ගත කරගෙන. එතකොට ඒ වෙද්දි සමාජය තුළ විශ්වාසයක් පැතිරලා තිබුණා ගිහි ජීවිතේ ගෙවද්දී ධර්මානුකූලව ජීවත් වෙන්න බෑ කියලා. ගිහි ජීවිතේ ගෙවද්දී ධර්මානුකූලව ජීවත් වෙන්න බෑ කියන හැඟීම නිසායි අර කතාව යන්නේ. මම කිව්වා ඉතින් එහෙම කියන්න එපා. ඔයගොල්ලෝ අන්තිමට අසරණ වෙලා. මොකද අපි කොයි විදිහට ජීවත් වුණා අපි මරණාසන්න වෙනවා. මැරෙනවා. හොඳ ලස්සන සිද්ධියක් තියෙනවා. විමාන වස්තු වල මේ මිහිඳු මහරහතන් වහන්සේ අපිට ඉස්සල්ලාම ලංකාවට වෙලා කියා දීපු ඒව ධර්මයේ තියෙන එක. ලිච්ඡවි කියන රටේ ඒ දුෂ්ට ප්‍රාදේශීය රජෙක් ඒ රට පාලනය කළා. ඔහු මේ පින්පව් විශ්වාස කළේ නැහැ. ඔහු මේ ගුණධර්ම රැකීම සමච්චලයට ලක් කළා. විහිළුවක්. ඒ පැත්තේ ස්වාමීන් වහන්සේ නමක්වත් ලේසියෙන් පින්දපාති වඩින්නේ නැහැ. ගල් ගහන පාත්‍ර බිඳිනවා. ඉතින් මේ පළාතේ හිටියා එක වෙලෙන්දෙක්. කඩයක් දාගෙන හිටියා මිනිස්සෙක්. ඒ කඩේ ඉස්සර පාරේ වලක් තිබ්බා. මඩ වලක්. ඉතින් මිනිස්සුන්ට හරි අමාරුයි. මිනිස්සු මේ මඩේ බැහැගෙන යන්නේ. එතකොට මේ මිනිස්සයා බැලුවා හරි අනුකම්පාවක් හිතිලා මේක වහලා දාන්න ඕනේ කියලා තිබුණා මේ හරක් ඔළුවක් පරණ සුදු පාට ගහිච්ච හරකුගේ ඔළුවක්. මේ ඔළුව ගිහලා මඩවලේ තිබ්බා. මිනිසුන්ට කිව්වා ඕකට කකුල තියලා ගොඩ වෙන්න. මඩ ගාගන්න එපා කියලා. දැන් මේ මිනිස්සයා කාටවත් වරදක් කරන්නේ නැහැ. ඔහොම දවසක් පිරිසක් එක්ක නාන්න ගියා. නාන්න ගියපු වෙලාවේ කාණ්ඩේ ඇඳුම් ගලවලා වතුරට බැස්සා. මියා හොරෙන් ගිහිල්ලා ඇඳුම් හැංගුවා. දැන් හොයන අරගොල්ලන්ට ගොඩට එන්න විදියක් නැහැ ඇඳුම් ඇඳගෙන. ඒ ඇඳුම් ටික හංගලා. ඉතින් මියා ඒ මිනිස්සුන්ව හොඳට කරෝලා ඇඳුම් ටික දුන්නා. මේගේ යාළුවෙක් හිටියා දවසක් ගයක් බිඳලා ආභරණ වගේක් අරගෙන ඇවිදින්න මේ කඩේ තිබ්බා. එතකොට ඒ කාලේ හිටපු ආරක්ෂක නිලධාරීන් මේ පරීක්ෂා කරද්දී මේ කඩේ තිබිච්ච බඩු අහු වුණා. අවිලා මෙයාවත් අල්ලගත්තා යාළුවත් අල්ලගත්තා. ආලං ගෙනිච්චා. රජුරුව කිව්වා අර කඩේ ඉඩ දීපු එක්කනාව හිස ගසා මරා දාන්න කියලා. අනිත් හොරාට කිව්වා මේ හොරා ඔක්කොටම පේන්න උල හිඳවන්න කිව්වා. කොහොම මුලකින් කරපු උලක් තිබ්බා මේ උලේ ඉඳෙව්ව හොරාව. අරයව හිස ගසලා මැරුවා. ද රාජාංගනේ තමයි මේක වුනේ. මිනිසුන්ට පේන්න. රජුරවන්ට පේන දවසක් අස්සෙකුගේ පිටේ සුදු අස්සෙකුගේ පිටේ මිනිසෙක් වගේ කෙනෙක් ඇවිල්ලා අර මිනිසයාට මොකද්ද කියලා නොපෙනී ගියා. රජුරු එදා මේ මිනිසයා ළඟට ගියා. අර උල හිඳවපු මිනිසයා ළඟට.
ගිහිල්ලා බලන් ඉන්න එකට ආයෙත්තරය ආවා. කවුද අර ආසියා පිටේ භූතයෙක්. අවිල්ලා අර උලින්දින මිනිහයාට කියනවා මැරෙන්න නම් එපා ජීවත් වෙයන්. මැරෙන්න නම් එපා ජීවත් වෙයන්. රජු අහනවා කවුද ඔයා? එතකොට කියනවා රජතුමනි මම අර මැරුම් කාපු එක්කෙනා. මම භූතියෙක් වුණා කිව්වා. එතකොට ඇහුවා මේ අස්සය මට ලැබුණේ පින්නක විපාකෙට. මොකද්ද කියලා ඇහුවා. මිනිස්සු මඩේ යද්දී මම හර සුදු පාට ගහිච්ච හරකගේ ඔළුවක් දැම්මා මේකට කකුල තියලා ඵලයන් කියලා. ඒ පින්නට මට මේ අස්සය ලැබුණා කිව්වා. ඊට පස්සේ ඇහුවා තවුසෙට ඇඳුම් නැත්තේ මොකෝ? මම සෙල්ලමට ඇඳුම් හොරකම් කළා. මට ඒ නිසා ඇඳුම් නැහැ කිව්වා. තමුසේ රත්තරන් පාට මොකෝ? මම බිරිඳගෙන් පිට ගියේ නැහැ කිව්වා. ඒ නිසායි මේ පාට කිව්වා. මට පිළිගන්න බෑ කිව්වා. ඊට පස්සේ ඇහුවා තමුසේ මොකෝ මෙයා ජීවත් වෙන්න කියලා. දැන් මෙයා අදහෙට මැරෙනවනේ. නෑ රජතුමනි මම මෙයාට ජීවත් වෙන්න කියන්නේ මට පේනවා මෙයා මරණින් මත්තේ නිරේ යනවා. ඒ නිරේ අනේක වළක්ක ගන්න ක්‍රමයකටයි මම මේක කියන්නේ මට තේරෙන්නේ එච්චරයි. එතකොට මේ රජුරු කිව්වා මට පිළිගන්න බෑ. ඊට පස්සේ මෙයා කිව්වා ඔබතුමාට පිළිගන්න ක්‍රමයක් කියන්නද කියලා ඇහුවා. රජුරු හා කිව්වා. දැන් බලන්නකෝ මට ඇඳුන්නේ. මට ඇඳුම් ලැබුණොත් පිළිගන්නවද කියලා ඇහුවා. පිළිගන්නවා කිව්වා. එතකොට කිව්වා ඕනනම් ඔය ඕන්න දැන් එහා පැත්තේ ඇති ආරණ්‍යයක් කැලෑවක් ඇති. ඔය වනාන්තරයේ ඉන්නවා එක රහතන් වහන්සේ නමක් කප්පින කියලා. උන්වහන්සේට ගිහිල්ලා වස්ත්‍ර යුගලක් පූජා කරන්න කළ මට පින් දෙන්න මට වස්ත්‍ර ලබාගෙන මම පෙන්නන්නම් කිව්වා. දැන් රජුව කල්පනා කළා හරි දැන් මම මේකෙන් මම පිළිගන්නවා. රජුව පහුදා ගියා. ගිහිලා අර ස්වාමින් වහන්සේට වස්ත්‍ර යුගලක් අරගෙන ගියාම ඇහුවා රජුව ස්වාමින් වහන්සේ ඇහුවා ඔබතුමා මෙතනට පැමිණීම මට අදහන්න බෑ. ඔබතුමා ඉන්න ඉසව්වේ පේන තෙක් මානක භික්ෂුවක් පිණ්ඩපාත යන්නේ. ඔබතුමා පාත්‍ර බිඳුනෝ බැලලා ඉලෝනවා. ඉතින් එහෙව්විකේ ඔබතුමා මොකෝ මේ වස්ත්‍ර දෙකක් අරගෙන මේ ඊට පස්සේ කිව්වා මෙහෙමයි ස්වාමීනි මට මේක බලන්න ඕනේ ඇත්ත නැත්ත. මට අමනෝසෙක් කිව්වා ඔහුට වස්ත්‍ර නැහැ කියලා. ඔබ වහන්සේට වස්ත්‍ර දුන්නොත් ඔහුට ලැබෙනවා කිව්වා. ඉතින් මේ වස්ත්‍ර මම ඔබ වහන්සේට දෙනවා මේ අමනුෂ්‍යයාට ඒ වස්ත්‍ර ලැබීවා කියලා දුන්නා. අර මහරහතන් වහන්සේට වස්ත්‍ර පූජා කළා. හරි පුදුමයි. අර අමනුෂ්‍යයා පෙනී හිටියා. දිව්‍ය සලුපිලි ඇතුව. එවෙලේ මේ රජුරෝ මෙතෙක්කල් කර්මය සහ ඵලයේ විශ්වාස කළේ නැහැ. එවෙලේ ඉඳලා රජුරෝ විශ්වාස කළා. ඊට පස්සේ රජුරෝ ඇහුවා දැන් අර පුද්ගලයා බේරගන්න මම මොකද්ද කරන්න ඕන කියලා ඇහුවා. ඉක්මනට බේරගත්තොත් ඔබතුමාට ලොකු යහපතක් කිව්වා. මේ වෙද්දී අර උලහින්දපු මිනිස්යාගේ දින 20ක් ගත වෙලා තාම මැරිලා නැහැ. දැන් මැරෙන්න ඕන නැම එන්න. උලෙන් ගලවලා බේරගත්තා. බෙහෙත් කළා. සනීප කෙරෙව්වා. ඊට පස්සේ අර භූතයා කිව්වා තෙරුවන් සරණ යන්න කියලා. මේ රජුරෝ තෙරුවන් සරණ ගියා. දැන් බලන්න මෙහෙම දේවල් සිද්ධ වෙන හැටි. ඊයේ මට
මේ වගේම තව සිද්ධියකට මුහුණ දෙන්න උනා. බණ්ඩාර වෙලින් ආවා මුළු පවුලක් ඒ මහත්තයා මං හිතන්නේ හමුදා හිටපු මහත්තයෙක් ඒ නෝනට වැහෙනවා දෙමළ දිස්ත්‍රික්කයක්. ඒ නෝන කියනවා ඒ දෙමළ එක්කෙනා කියනවා ඇවිල්ලා කැඩිච්ච සිංහල වලින් සුද්දන්ගේ කාලේ මම වත්තක හිටියා. එතකොට මේ මහත්තයා සුද්දෙක් මේ මහත්තයා මාව දූෂණය කළා. ඊට පස්සේ මට බඩට දරුවෙක් ආවා. මහත්තයා මාව හොයාගෙන එනවා කිව්වා කියලා ගියා යන්න නැවු නැගලා මම මේ සුදු මහත්තයා හොයාගෙන කොළොන්තොටට ගියා. ඒකෙදි මේ පාරේදී තමයි මට ළමයා හම්බුනේ. ළමයා මැරුණා. ඊට පස්සේ මම ඔහේ පාරේ ජීවත් වෙලා අවුරුදු 18 දී සමාජ රෝගයකින් මම මලා මම මැරිලා මම අපායෙ ගියා. ඊට පස්සේ මම ඒකෙන් නිදහස් වෙලා මම දැන් පුංචි විමානයක ඉන්නවා කිව්වා. අමුතු විස්තරයක්. මේ මැරිච්ච අයගේ නංගන් ඒවා මේ ඔක්කොම කියනවා. ඊයේ 11 12 වෙනකන් ඒ ආගේ විස්තරය අහගෙන හිටියා මම. එතකොට දැන් අර මේ කෙනාට මෛත්‍රිය කරුණාව වගේ එකක් ඇති වෙලා ඒ දෙමළෙක් කෙනාට ඉතින් එයා විස්තරයක් කියනවා. ආට පින් ඕනේ කියලා. දැන් බලන්න මේකෙන් අපිට පේනවා දැන් අපි කවුරුත් මේ පුංචි කිලෝග්‍රෑම් කීපයක දරුවෙක් වගේ තමයි අපි මනුස්ස ලෝකෙට ආවේ. අපි සීලුවම දෙනා. ඊට පස්සේ අපි පාසල් ගියා. ඊට පස්සේ අපි ඔන්න රස්සාවක් තෝරගත්තා. දැන් ඔන්න ඊට පස්සේ අපි ජීවිතේ ගෙවනවා. දැන් ඔන්න අපිට ආශ්‍රයයට ලැබෙනවා පිරිසක්. මේ පිරිසෙන් අපිට ජීවිතේ වටිනා දෙයක් ලැබෙන්නේ නැත්තම් පිරිහිනවා කියන එක විතරයි අපිට ලං වෙන්නේ. වෙන කිසි දෙයක් අපිට ලං වෙන්නේ නැහැ. ඊළඟට මරණාසන්න වෙද්දී අපිට යන්න ඕන දිහා අපි ආයේ මිනිස් ලෝකෙට එනවද? එහෙම නැත්නම් අපි නිරේට යනවද? එහෙම නැත්නම් අපි പ്രേත ලෝකෙට යනවද? මේව තීරණය වෙන්නේ මේ දෙවි කෙනෙක් නිසා නෙවෙයි. අපේ ක්‍රියාව නිසා. ඒකෙන් අපි කරන ක්‍රියාව මත තමයි මේක තීරණය වෙන්නේ. සමහර අයගේ ජීවිත හරි වෙනස්. දැන් තව පවුලක් මගේ ළඟට ආවා. ඒගොල්ලන්ගේ තාත්තා මැරිලා දෙවි කෙනෙක් වෙලා. දැන් අවුරුදු 9 පොඩි පුතාට තමයි යා වැහෙන්නේ. ඒ අම්මා තාම ජීවිතුන් අතර ඉන්නවා. අම්මා ඉන්නේ දුවත් එක්ක වෛරෙන්. දැන් දුවගේ දරුවට තමයි අර තාත්තා වැහෙන්නේ. දුවට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දුව හිතුවක්කාර විවාහයක් කරගෙන අම්මා දුවට වෛර බැඳගෙන ඉන්නවා. දැන් අම්මා මරණාසන්නයි ගෙදර. දැන් තාත්තා කියනවා දිස්තියක්. දැන් තාත්තා දුවට කියනවා පුතේ අම්මා දැන් තව ටික දවසකින් මැරෙනවා. මැරිලා මලයක්ෂණියක් වෙලා මෙහෙට එනවා. දැන් අම්මා මලයක්ෂණියක් වෙලා එන්න කලින් භූතයෝ ඒ ගෙදරට එන්න පටන් අරන්. ඉතින් මම මොකවත් දන්නේ මේ පාන්දර මේගොල්ලෝ ටික දවසක් තිස්සේ එන්න ගත්ත පාන්දරෙන්. දුර ඉඳලා කළුතර පැත්තේ කට්ටිය. එකපාරට දවසක් කිව්වා අනේ ස්වාමීන් අපි හරි කරදරයකටපත් වෙලා මෙන්න මෙහෙම අපිට වෙනවා කියලා. එතකොට අපිට පේනවා අපි කරන දේ අනුව අපි ඊළඟට යන තැන ලෑස්ති. ඊළඟට යන තැන කොයි වෙලාවෙ කොතැනද කියන්න අපි දන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළේ
උපන්න කෙනාගේ ඉස්සරහනොත් පිටිපස්සෙනුත් තියෙන්නේ මරණයයි කිව්වා. ඒ නිසා අපිට කොහේ යන්න තියෙනවද ඊළඟට කියන කාරණේදී තමන්ව ආරක්ෂා කරගෙන ඉන්න මේක ඊටාම වැදගත් දෙයක්. අපිට ඒ කවුරුත් නැහැ. දැන් අපි ගත්තොත් අපිට දැන් දැනට ඉන්නවා නම් කවුරු හරි පිරිසක් දවසක අපි ධනෙන් පිරිනවාද? එතකොට ඒ කවුරුත් නැහැ. ඉතින් මේක ලෝක ස්වභාවයක්. මේ නිසා මා හිතන්නේ පොලිසියේ රැකියාව දැන් එංගලන්තේ පසුගිය දවස්වල පරීක්ෂණයක් කළා කුඩා දරුවන් අතර ජනප්‍රිය කවුද කියලා. කුඩා දරුවන් අතර ජනප්‍රියම පිරිස පොලිස් නිලධාරීන්. මොකද ඒ අය දරුවන් කෙරෙහි දක්වන අසීමිත දයාව දරුවන්ගේ සිත් පැහැරගත්තා. ඒ පොලිසියේ පින්වතුන් දරුවන් කෙරෙහි දක්වන අසීමිත දයාව ඒ දරුවන්ගේ සිත් පැහැරගත්තා. ඒ දරුවෝ කිව්වා තමන්ගේ විස්තරයේදී අපිට ඒ දරුවන්ගේ වීරිය බවට පත්වන්නේ පොලිස් නිලධාරීන්. එතකොට අපිට පේනවා අපි කරන රැකියාව තුල ඉඳලම අපිට යම්කිසි විශේෂ දෙයක් ගොඩනගා ගන්න පුළුවන්. මං හිතන්නේ පොලිසියේ පින්වතුන්ට සාමාන්‍ය අයට වඩා අභියෝග වැඩි. සාමාන්‍ය අයට වඩා අභියෝග වැඩි. ඇයි? මහා ඇට්ටකුණා වෙච්ච මිනිස්සුන්ව පාලනය කරන්න වෙනවා. ඇට්ටකුණා වෙච්ච මිනිස්සුන්ව පාලනය කරන්න ගිහින් තමන් ඇට්ටකුණා වුණොත් ඊට පස්සේ ඒකට විඳවන්න වෙන්නේ තමන්ට. එතකොට සමහර අවස්ථාවල බොහෝ විට සැරපරුස විදියට වචන කතා කරන්න වෙන අවස්ථාවල මම හොඳට දැකලා තියෙනවා සමහර අවස්ථාවලදී අහලා තියෙනවා කරුණා මෛත්‍රියෙන් තොරව වැඩ කරන රාළහාමිලා ගැන. එතකොට මේ අපිට හිතෙනවා කරුණා මෛත්‍රියෙන් කතා කරා නම් කොච්චර හොඳද කියලා. කවුරුවත් කැමති නෑනේ. කරුණා මෛත්‍රියෙන් සමහර අවස්ථාවල් තියෙනවා. සමහර අය দমনය කරන්නේ සැරපරුස වචන කියන්න වෙනවා ඇති. නැත්තම් එයාව দমনය කරන්න බෑ. මොකද දැන් අපේ රටේ සමාජය තුළ පුරුදු වෙලා තියෙන්නේ හොඳ වචනයට අවනත වීම නෙවෙයි. සැර වචනයට අවනත වීම. දැන් ගෙදර ඉඳලා බලන්න ගෙදර පොඩි දරුවෙකුට පුතේ උක කරන්න එපා කිව්වට ළමයා අහනවද? නැන්නේ. ආයි අම්මා අඩි හප්පල සරකලා කරපම් බලන්න ආයි කියලා කියපු ගමන් මොකද වෙන්නේ? අර ළමයා ඊට පස්සේ පාලනය වෙනවනේ. එතකොට අපිට පේනවා සමාජය තුළ පුරුදු වෙලා තියෙන්නේ බය කරලා පාලනය කරන්නයි. මේ තුල තමයි ගඩීපුර අපේ මානසික ගුණධර්ම වර්ධනය නොවෙන්නේ. වර්ධනය නොවෙන්නේ. දැන් ඔය මම පින්වත්නි වැඩිපුර ගත කරලා තියෙන ඉන්දියාවේ. දැන් ඉන්දියාවේ මට මේ වාහන ඔය පාරවල් යනකොට වාහන හැප්පෙනවා මිනිස්සු අතර වාහනේ හප්ප ගන්නවා. මම දැක විශේෂ එකක් මිනිස්සු බැනගන්නේ. දැන් මම ලක්නෝ වල ඉඳිද්දි වාහන දෙකක් හැප්පුණා. අර මිනිස්සයා බැස්සා බැලුවා. පාඩුවේ නැග්ගා ආයෙ රිවර්ස් කළා ආයෙ ගියා. අරයත් අනිත් පැත්ත හැරලා ගියා. ඊට පස්සේ නමුත් පොලිසිය ඉස්තාම ලාමක විදියට පිරීලා. සාමාන්‍ය වාහනයක අසුර ගන්න ගියත් කුණුහරුප කියන්නේ. දැන් මේ සාමාන්‍ය මිනිස්සු හරියට වාහනය එළවන ඩ්‍රයිවර්ලා කුණුහරුප කියනවා. චුට්ටක් යහම වෙනකොට වාහනෙන් ඔළුව දාලා
ඊළඟ මනුස්සයට කුණුහරුපෙන් බයිනවා. දැන් මේව තමයි මේ සමාජය තුල අපිට දියුණු වෙන්න බැරි වෙලා තියෙන්නේ. ඒ අර ඇති වෙන ශනික ආවේගය. දැන් හැම දෙයකම ශනික ආවේගය ආවොත් ඊට පස්සේ ඒ ආවේගයට ගැළපෙන වචන තමයි එයාට එන්නේ. ඒ කියන්නේ මිනිස්සු හැමතිස්සෙම ඉන්නේ යම් කිසි රත් වෙච්ච ආවේගිකත්වයකින්. එතකොට ඒ ආවේගය නිසා අපිට ගුණවත් වෙන්න තියෙන මනුෂ්‍ය ධර්ම දිනු කරගන්න තියෙන අවස්ථාවන් තමයි නැතු යන්නේ. මේ නිසා මං හිතනවා අපිට පුළුවන් නම් ඒ ආවේගයටපත් නොවන චරිත වර්ධනය කරගන්න. අපි එක එක්කෙනාට පුළුවන් නම් ආවේගයකින් තොර චරිත වර්ධනයක්. මොකද මේ ඉවසීමත් එක්ක තමයි අපිට හිතන්න පුළුවන්කම තියෙන්නේ. හොඳට බලන්න හිතලා ගෙදරකදී වුණත් ඉවසන්න නැත්තම් දැන් මේ අපි ගත්තොත් නෝන ඉවසන්න නැත්තම් නෝන මහත්තයට බයින්නේ නැද්ද? බයිනවනේ. මහත්තයා ඉවසන්න නැත්තම් මහත්තයා නෝනට බයින්නේ නැද්ද? බයිනවා. දරුවෝ ඉවසන්න නැත්තම් දරුවෝ දෙමාපියන්ට බයින්නේ නැද්ද? බයිනවා. ඉතින් මේ ඉවසීම නැති වෙලා ආවේගයක් ආපු ගමන් එයා ඊට පස්සේ Tamanට පාලනේ නැහැ. ඉතින් ඒ ආවේගින් තමයි හැමදේම ඊට පස්සේ කරන්නේ. මේ නිසා මේ ඉවසීම කියන එක මං හිතනවා ගොඩාක් උපකාරී වෙනවා ඔය ක්ෂේත්‍රයේදී බුද්ධිමත් බව වගේම. මොකද මං හිතන්නේ ඔය පොලිසිය වගේ ආයතනයක හරියට වැදගත් වෙනවා මේ බුද්ධිමත්ව කටයුතු කිරීමයි ඉවසීමයි. අපිටත් එහෙමයි. අපිට හරියට වැදගත් වෙනවා බුද්ධිමත්ව කටයුතු කිරීමයි ඉවසීමයි. දැන් මට මතකයි ඔය දේශපාලන රැල්ල තියෙන කාලේ එක ප්‍රධාන ධනවත් දායක මහත්තයෙක් මට ඒ ගෙදරට එන්න කිව්වා. මං ගියා. මට කිව්වා ඔබ වහන්සේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ. මලන්ද පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ කිව්වා. දැන් මට දාඩිය දැම්මා. මොකද මම පොඩ්ඩක්වත් කැමති නෑ. අංශු මාත්‍රයක් කැමති නෑ දේශපාලනයට. මට ලැජ්ජයි මේ මාතෘකාව. ඉතින් දැන් මම හරි අමාරු වෙట్లా දැන් මම කරබාන ඉන්නවා. ආයෙ කියනවා ඔබ වහන්සේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ. ඡන්දෙට ඉන්න ඕනේ. අපි චිට් එකෙන් දාන්නම් කිව්වා. මම කිව්වා දැන් මහත්තයා මේ අපිට ආධාර කළේ ගිවිසුමක් ගහලාද? මහත්තයා කියන දේවල් මම කරන්න ඕනේ කියලා. නෑ නෑ එහෙම කන්නේ නෑ කිව්වා. මං කෝ එහෙනම් මහත්තයා ලිඛිත පොරොන්දුවක් දෙනවද? ඔබ වහන්සේ පාර්ලිමේන්තුවට යෑමෙන් ඔබ වහන්සේගේ ධර්ම මාර්ගයට හානි වෙන්නේ නෑ කියලා. හැබැයි හානි වුණොත් වග කියන්න කිව්වා. ඊට පස්සේ කිව්වා ඔය නම් මං ඔන්න අස් කරගත්ත ආයෙ කතා කරන්නේ නැහැ කිව්වා. මම මොලේ පාවිච්චි කරපු නිසා නේද බේරුනේ. සමහර අවස්ථාවල් එනවා ඕනම ක්ෂේත්‍රයකදී අපිට බුද්ධිය පාවිච්චි කරන්න වෙනවා. ඒ බුද්ධිය පාවිච්චි කරේ නැත්තම් අපි විනාශ වෙනවා. සමහර අවස්ථාවල් එනවා ඉවසන්න වෙනවා. ඉවසුවේ නැත්තම් අපි විනාශ වෙනවා. හැබැයි මේ හැම එකදීම අපිට රැඳෙන්න පුළුවන් නම් මිනිස්කම මත, මනුෂ්‍ය ධර්ම මත කිසි දෙයකට බය වෙන දෙයක් නැහැ. අපේ ආධ්‍යාත්මය විනාශ වෙන්නේ නැහැ. අපේ ආධ්‍යාත්මය විනාශ වෙනවා මත්පැන් හා මත්ද්‍රව්‍ය ලං කරගත්තොත්. මොනම ප්‍රශ්නයක් ආවත් ඔය
සුරාව ලං කරගන්නේ නැත්නම් අපිට සිහිය පවත්වන්න බාධාවක් නැහැ. ඒතකොට සිහිය පවත්වන්න ප්‍රධාන බාධාවක් සුරාව. සුරාවෙන් බේරුණොත් ප්‍රාණඝාතයෙන් බේරෙනවා කියන එකත් පුළුවන්. සොරකමින් බේරෙනවා කියන එක අපි අනිවාර්යයෙන්ම කරන්න ඕන එකක්. මට හොඳට මතක සිද්ධියක් තව එකක් තියෙනවා. එතකොට මම හිටියේ මට මතක හැටියට මඩ කලපුවේ පන්සලක. ඉන්දෙද්දී ඒ අලුතින් ඔය පොලිසියට ආපු රාළහමිලා පිරිසක් හිටියා. ඒ කාලේ මම හිමාලය යන්න කල්පනා කරන කාලේ මම ටිකක් ඉංග්‍රීසි ඉගෙන ගත්තා. මේගොල්ලෝ ඉල්ලුවා අනේ අපිට කැමති ඉංග්‍රීසි පන්තියක් දානවා නම් හාමුදුරනේ අපිට උගන්වන්න කියලා. ළමයි 5 දෙනෙක් විතර හිටියා අලුත් රාළහමිලා. මම දැම්මා. දවසක් එක රාළහම කෙනෙක් තරුණ ළමයෙක් මට ඇවිල්ලා කිව්වා ස්වාමීනි මං වරදක් කළා. මම මොකද්ද කියලා. හරක් ලොරියක් නිදහස් කළා කිව්වා. කීයක් ගත්තද කියලා මං ඇහුවා. රුපියල් 5000ක් දුන්නා කිව්වා. මං කිව්වා පුතා දැන් ඔයා ඕකෙන්ද ඔයා කන්න හදන්නේ. බත් කන්න හදන්නේ. ඕකෙන්ද ඔයා ජීවත් වෙන්න හදන්නේ. දැන් අඬනවා මේ ළමයා. ඊට පස්සේ මං කිව්වා පුතේ කවදාවත් දැන් බලන්න දැන් මේ සත්තු මරලා ඇති. දැන් ඔයා නිදහස් කියලා රුපියල් 5000ටනේ දෙන්නේ එකතුලා 5000ක් අරගෙන 2500 ගන්න බෙදාගත්තා. මං කිව්වා පුතේ කරන්න එපා ඕක. දැන් බලන්න ඔයා ප්‍රාණඝාතයට අනුබල දුන්නනේ. දැන් ඔයා රස්සාවට ගිහිල්ලා දැන් ඔයා ලොකු අමාරුවකට මේ වැටලා තියෙන්නේ. අනේ ස්වාමීනි මං ආයෙ කරන්නේ නැහැ කිව්වා. දැන් ඒ වගේ අර ඒ වෙලාවේ ඒ තරුණ පුතාට මම හිටියා. සමහර විට දැන් එයාගේ ආරම්භයේදී මෙයා බේරුණා. එimhe බේරෙන්න බැරි වුණා නම් එයා කී වතාවක් ඔක කරයිද? එතකොට අපිට තේරෙන්නේ ඒ කල්යාණ මිත්‍රයාගේ උපකාරය නැතුව කෙනෙක් නැගී හිටින්නේ කොහොමද කියලා. කල්යාණ මිත්‍රයාගේ උපකාරය කාටත් ඕනේ, මටත් ඕනේ, ඔබටත් ඕනේ. දැන් මේ දරුවට මං කෙරේ කොච්චර විශ්වාසයක් තියෙන්න ඕනේද? එදාම දුවගෙන ඇවිල්ලා මට කියන්න මේක. ඉතින් ඒ නිසා මේ අපි කරන අපේ පරිසරය විසින් අපි නොදැනීම තමයි අපි බය නැති කරන්නේ. ප්‍රාණඝාතයට යම් බයක් ඇද්ද? එකෙන් දෙකෙන් ඒක නැති වෙනවා. සොරකමට යම් බයක් ඇද්ද? පුංචි පුංචි දේන් ක්‍රමයෙන් ඒක නැතු වෙනවා. වැරදි කාම සේවනට යම් බයක් ඇද්ද? ඒක පොඩ නැතු යනවා. බොරු කියන්නේ යම් බයක් ඇද්ද? ඒක පොඩ නැතු යනවා. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියට යම් බයක් ඇද්ද? ඒක පොඩ නැතු යනවා. මෙම නැතුව ගියාට පස්සේ දැන් එයාගේ හිත හදාගන්න යා මොකද්ද කරන්නේ? එයා ඒක විශ්වාස කරන්නේ. ඒ විශ්වාස නොකිරීම තුල එයා හිත හදාගෙන ඉන්නවා. ඔය කිව්වට ඔහොම වෙනවද? ඔය කිව්වට ඔහොම වෙන්නේ. මොකද හේතුව එහෙම හිතුවේ නැත්නම් එයාගේ පැවැත්ම ගෙනියන්න බෑ. ඒ පැවැත්ම ගෙනියන්න එයා හිත හදා ගන්නවා. සමහර විට හිතෙන් සමහර විට එයා අඬනවා. තමන්ගේ හිත තමන්ට චෝදනා කරනවා. එතකොට කරන්නේ හිත හයි කරගන්නවා. හිත දැඩි කරගන්නවා. දැඩි කරගෙන එයා ඉන්නවා ආයෙත්. මෙහෙමනේ මේ ලෝකේ තියෙන්නේ. ඉතින් මේ නිසා මේකේ හැබැයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපිට පේනවා ප්‍රඥාවන්ත කෙනාට නුවණ තියෙන කෙනාට වීරිය තියෙන කෙනාට අලුත් ජීවිතයක් ආරම්භ කරනවා කියන එක කරන්න පුළුවන්. අලුත් ජීවිතයක් ආරම්භ කිරීම නුවණ තියෙන කෙනාට කරන්න පුළුවන්. නුවණ නැති එක්කෙනා ගැන අපිට මොකක් කියන්න බෑ.
අයි හේතුව මේක දැනවතෙක් විසින් කරන දෙයක් නේ. ඥානෙ තියෙන කෙනෙක් කරන දෙයක්. දැන් මට එක අම්මා කෙනෙක් මොන ගැහුණා. ඒ අම්මට වයස ඒ වෙද්දි අවුරුදු 80යි. ඒ අම්මා අඬ ඇවිල්ලා කියනවා අනේ මගේ හිතේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මට විසඳුමක් කියා දෙන්න. මොකද්ද කියලා මං ඇහුවා. ගෙදර හරියට මීයෝ හිටියා. මේ කතුරු තියලා මීයෝ මැරුවා. මං කොච්චර කල් වෙනවද දැන්? අවුරුදු 40කට කලින්. 40කට කලින් මරාපු මීයා ගැන හිතේ තියෙනවා. අවුරුදු 40ක් පුරා සමාදන් වූ සීලය අතහැරලා. එතකොට අපිට පේනවා ඒ අම්මා නුවණ පාවිච්චි කරන්නේ නැහැ. නුවණ පාවිච්චි කරා නම් කරන්න ඕනේ තමන්ගේ වැරද්ද මතක් වෙනකොට ඒක අතහැරලා තමන් නිවැරදි වෙච්ච බව තේරුම් ගන්න නේ. ඒක ප්‍රඥාවෙන් කරන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් කෙනෙකුගේ දී මනසේ තියෙන ස්වභාවය තමයි සමහර අය තමන්ගේ අඩුපාඩු වෙච්ච හිත විඳවනවා. මේක ධර්මයේ නෙමෙයි. ඒක ධර්ම මාර්ගයක් නෙමෙයි. ඒක කල්පනා කරන රටාවක් නෙමෙයි. දැන් වැරද්දක් කඩපාඩුවක් වෙලා නම් අපි හිතුවා කියලා ඒක ගැන කල්පනා කර පසුතැවුණා කියලා පළක් තියෙනවා. පළක් නැහැ. අපිට මේව හිතන්න පුළුවන් නම් හරි මට ඒක සිද්ධ වුණා. ඒ වැරද්ද වුණා. මම මේ මොහොතේ වැරද්දෙන් මිදිලා. එහෙම කල්පනා කරොත් Tamanට සතුටක් උපදින්නේ නැද්ද? සතුටක් උපදිනවා. ආන්ගේ සතුට තමයි Tamanට ජීවේ දෙන්නේ. දැන් යහපත් ජීවිතයක් ගත කිරීමේදී යහපතින් උපදින සන්තෝෂය තමයි Tamanට ජීවේ දෙන්නේ. ඒ යහපතින් උපදින සන්තෝෂය. දැන් අපේ පින්වත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමා මාත් එක්ක කිව්වා අනේ ස්වාමිනී මට විශ්වාසයි මේ හිතට හයිය තියෙනවා නම් අපිට යහපත තුල රැඳිලා ඉන්න පුළුවන් කිව්වා. එහෙම කෙනෙකුට කියාගන්න පුළුවන් නම් අපි හැමෝටම හරි නේද? එතකොට අපි තමන්ගේ මට්ටමින් කරගන්න පුළුවන්. හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් අපි ගමු අපි කවුරුත් ආසයි කියමු ගුණධර්ම වලට. දැන් අපි කියමු අද මේ පොලිසිය පින්වත් පිරිසක් ඇවිල්ලා ඉන්නවා. සමහරට පිරිසක් එන්න පුළුවන් කැමැත්තෙන්. තව පිරිසක් එන්න පුළුවන් මේකට එන්න ඕන නිසා. එන්න වෙච්ච නිසා නේ කියලා. නේද? නිකන් අකමැත්තෙන් එන්න පුළුවන්. මොකද්ද වන්ද මේ අපි මේකට ආවද කියලා එහෙම හිතාගෙන ඉන්නත් පුළුවන්. නමුත් මේ මානසිකව අපි දියුණු කරන හැකියාවන් දියුණු කිරීමේදී අපි ඇති කරගන්නා වූ හිතේ අදිෂ්ඨානෙ නැත්නම් හිතේ යම්කිසි ඇති කරගන්නා නම් හිතේ දැඩි අදහසක් ගුණවත්කමක් ගැන හැබැයි කියන්නේ නැතුව වැඩිපුර ඒක බලේ තියෙන්නේ කියන්නේ නැතුව සිටීමේ. ඒකෙන් දැන් අපි කියමු ගුණයක් පුරුදු කරනවා කියලා. පුරුදු කරන ගුණේ කියන්නේ නැතුව හිටියොත් තමයි බලේ තියෙන්නේ. ඒක මේ වගේ එකක්. වටිනා පිටෝල ඔක හොඳට හැදෙනකන් වහලා තිබ්බොත් නේද? ආවරණය කරලා තිබ්බොත් නේද ඔක පැවැත්ම තියෙන. අපි වටිනා පැලෙන් හිටවනවා. හිටවල ඔන්න වහනවා කොලාතු වලින් වහනවා. හොඳට මුල් ඇදලා ලොකු වෙලා එනවා. ඊට පස්සේ ආවරණය පිළිබඳ එච්චර ප්‍රශ්නයක් නැහැ නේ. ඒක පරිසරයට නිරාවරණය වුණා කියලා ඒකට හානියක් නැහැ. පුංචි කාලේ අපි කිව්ව තාන් අතන තියෙන වටිනා පැලයක් කියලා. එක්ක ඕක කවුරු හරි ගලවගෙන යනවා. එක්ක ඒකට මොනවා හරි වෙනවා. මොකද ඒක මං අත්දැකීමෙන් දන්න එක. ඉතින් ඒ නිසා මේ ගුණවත්කම ගැන කතා කිරීමේදී හරි වැදගත් ඒකෙන් හුදෙකලා සතුටක් විඳීම
පාඩු නෑ. හුදකලා සතුටක් විඳීම. එතකොට පිටට හොයන්න බෑ. එයා යම් කිසි ගුණයක් තියනවා කියලා. එතකොට එයාට අභියෝගයක් නෑ. ඔබ දන්නවද? වේදේහිකා කියලා බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේගේ උපමාවක් මේ. වේදේහිකා කියලා එක නෝනා කෙනෙක් හිටියා. දැන් මේ හැම තැනම කියනවා අනේ මට කේන්තියක් නෑ අනේ. ඔහොම කියනවා. මට පොඩ්ඩක් කේන්තියක් නෑනේ. මට තරහට ගන්නෑ. මොකද වන්දා කියලා කියනවා. කියනකොට දැන් පිරිස මැද්ද කියනකොට හැමෝම කතා වුණා අන්න තරහ යන්නේ වේදේහිකාට. මේ වේදේහිකා වගේ හැදෙනව කොච්චර හොඳද? එතකොට ප්‍රසිද්ධ වුණා වේදේහිකාට තරහ යන්නේ නෑ කියලා. දැන් බලන්න අභියෝග තිබිච්ච තැන වැඩකාර කෙල්ල කල්පනා කළා මේක වෙන්න බෑ. මෙයාට තරහ යනවා. මම මේ වැඩ කරන නිසායි මෙයා තරහ ගන්න නැත්තේ. ඔන්න බලන්න අභියෝගය ආවේ කොහෙන්ද? ගෙදරින්මයි. ඊට පස්සේ කෙල්ල මොකද කළේ? දවල් වෙනකම් බුදිය ගත්තා. වේදේහිකා බලන් හිටියත් ඒක නැහැ. අතපොතු ගෑම නැහැ. අහුවා කෙල්ලේ මොකද උඹ? අහපු විදියට තේරුණා මේ වැඩකාර ගෑන් ළමයට මෙයාට කේන්ති යනවා. මම මේ වැඩ කරන නිසායි මේ කේන්ති ගන්නෙ නැත්තේ. දෙවෙනි දවසේ ඊටත් වඩා දවල් වෙලා විදා ගන්න ඕන කියලා හිතුවා. විදාගත්තා. ඊට පස්සේ ඇහුවා කෙල්ල ඊයේත් උඹ නැගිට්ටි දවල් වෙලා අද මොකෝ කියලා ඇහුවා. මුකුත් නෑ ස්වාමී කිව්වා. තේරුම් ගත්තා එහෙනම් කේන්ති යනවා තමයි. හිතත් මම බලන්න ඕනේ. ඊට පහවදා ඊටත් වඩා දවල් වෙලා නිදාගත්තා. ආවේදේහිකා පොල්ලක් අරගෙන ඇවිල්ලා ගහගෙන ගියා අර කෙල්ලට. ඔළුව පැලුණා. කෙල්ල පැන්න එළියට. පැනලා කියන්න ගත්ත කෑගහ මේන් බලාපල්ලා. මේ ඉවසනවා කියපු තරහ යන්නේ නැtei කියපු නෝනා මට කළ දේ. ඊට පස්සේ ප්‍රසිද්ධ වුණා වේදේහිකා ඡණ්ඩයි. පරුසයි. ලාමකයි කියලා. එතකොට බලන්න මේ වේදේහිකා තුල තිබිච්ච ගුණයක් නෙමෙයි. පරිසරයේ විසින් හදාපු එකක්. පරිසරයේ විසින් හදාපු එක පරිසරයේ වෙනස් වීමෙන් වෙනස් වී යනවා. පුද්ගලයා තුළ හිතාමත ඇති වෙච්ච එකක් තිබ්බනම් ඕක වෙයිද? වෙන්නේ නැහැ. මේ නිසා අපිට හිතාමත ගුණයක් දියුණු කිරීම තමයි මේකේ තියෙන වැදගත්ම දේ. වැදගත්ම දේ. ඉතින් ඒ නිසා පින්වත්නි හිතාමතා කරුණු සලකාගෙන අපිට මේ මනුස්ස වර්ගයා කෙරෙහි උපන් අනුකම්පාව කියන එක හරි අමාරු එකක්. කරුණා මෛත්‍රී කියන එක මේ හිතන තරම් ලීසි එකක් නෙමෙයි. මොකද හේතුව දැන් අපිට බලාපොරොත්තු නැති පස්ස වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අසාධාරණකම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි කොච්චර අවංකව හිටියත් සමහර විට අපිමයි බැටකන්නේ. එහෙම දේවල් වෙනවා. එහෙම වෙනකොට අපේ කරුණා මෛත්‍රිය වෙනස් වුණොත් එහෙනම් අපේ කරුණා මෛත්‍රිය තිබිලා තියෙන්නේ බාහිර පරිසරයේ කේන්ද්‍ර කරගෙන නේද? ඒ කියන්නේ පරිසරයේ වෙනස්කමට කරුණා මෛත්‍රිය වෙනස් වෙනවා. අපිට ගහද්දී බැටකද්දී අපිට හිංසා ලබද්දී යම්කිසි අනුකම්පාවකින් ඉන්නවා නම් අපි ඒ අනුකම්පාව වෙනස් වෙන්නේ නැත්තම් අන්න ඒකනේ ඇත්ත ඒක. අන්න ඒක තමයි ඇත්ත කරුණාව. දැන් අපි ගත්තොත් ඔන්න බැට කනවා, ගරහනවා, අපහාස කරනවා. එතකොටත් අපේ කරුණා මෛත්‍රිය වෙනස් වෙන්නේ නැත්තම් එවනම් අපිට පේනවා ඒ කරුණා මෛත්‍රිය තියෙන්නේ කාටවත් ඕනවට නොවේ. තමාට ඕනවට. එහෙනම් පින්වත්නි මේකෙන් මතක තියාගන්න
ගුණධර්ම දියුණු කරගත යුත්තේ කාටවත් ඕනවට නොවේ. කවුරුත් ඒක දැක්කත් එකයි නැතත් එකයි. ඒක අගය කළත් එකයි ඒකට ගැරහුවත් එකයි. අපිට අදාළ තමා තුලී ගුණය ආරක්ෂා වෙලා තිබේද කියන එකයි. තමා තුලී ගුණවත්කම තිබේද කියන එකයි. එහෙම තිබුණොත් ප්‍රශ්නයක් නැහැ. තමා තුල තියෙනවා නම් යම්කිසි යහපත් බවක් ඒක දිගටම තියෙනවා. දැන් අනුකම්පාව මෛත්‍රිය අන් අයට උදව් කිරීම කරුණාවෙන් මෛත්‍රී සැලකීම මේවා මේ අපේ නැති වෙන්නේ නැත්තම් ඒක වර්ධනය වෙනවා නම් නැත්තම් ඒක නිරන්තරයෙන් මේ ආකාරයෙන් පවතිනවා නම් ඒකේ තේරුම තමයි අපතුළු ගුණයක් තියෙනවා. දැන් පින්වත්නි අපි දැන් මෙච්චරලා අපි ගැන කතා කළේ. අපි දැන් කතා කරමු අපේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන. බුදුරජාණන් වහන්සේ ගැන. උන්වහන්සේගේ ජීවිතේ තිබිච්ච ගුණ ධර්ම පරිසරයට ප්‍රතික්‍රියා දක්වන්නේ නැහැ. ඒ කියන්නේ උන්වහන්සේ තුල තිබ්බන යම් කිසි ගුණ ධර්මයක් ඒක වෙනස් වෙන්නේ නැහැ. අපේ කරුණා මෛත්‍රී පරිසරයට ප්‍රතික්‍රියා දක්වනවා නම් ඒක සාමාන්‍යයෙන් හැමදෙස්සම වෙනස් වෙන එකක් නෙවෙයි. උන්වහන්සේගේ වෙනස් වෙන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ වෙන්නේ උන්වහන්සේ තුල තිබිච්ච ගුණ නිසා. දැන් අපේ පළවෙනි ගුණය තමයි උන්වහන්සේ තුල තියෙන අරහං. ඒ කියන්නේ උන්වහන්සේ තුල රාගය හටගන්නේ නැහැ. ද්වේෂය හටගන්නේ නැහැ. මෝහය හටගන්නේ නැහැ. පැවිද්දාට රාගය හටගන්නවා කරුණු හතරකින්. එක්කෝ වස්ත්‍රයට රාගය හටගන්නවා චීවරයට. එක්කෝ රාගය හටගන්නවා ආහාරයට. එක්කෝ රාගය හටගන්නවා වාසස්ථානයට. එක්කෝ රාගය හටගන්නවා බෙහෙත් වලට. මේවට රාගය හටගන්නේ බුදුරජාණන් වහන්සේ තුල. ඊළඟට පැවිද්දා හසු වෙනවා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවට. උන්වහන්සේ හසු වෙන්නේ නැහැ. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට හසු වෙන්නේ නැහැ. සාමාන්‍ය පැවිද්දා කඩාගෙන වැටෙනවා අෂ්ටලෝක ධර්මයට. ලාභය ලැබෙනකොට ඒකට යට වෙනවා. පාඩු ලැබෙනකොට ඒකට යට වෙනවා. නිന്ദා ලැබෙනකොට ඒකට යට වෙනවා. ප්‍රශංසා ලැබෙනකොට ඒකට යට වෙනවා. සැප ලැබෙනකොට ඒකට යට වෙනවා. දුක් ලැබෙනකොට ඒකට යට වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ අෂ්ටලෝක ධර්මයට යට වෙන්නේ නැහැ. මේ නිසා උන්වහන්සේට අරහං කියලා කියන්නේ. එහෙම කෙනෙක් අපගේ ශාස්ත්‍රුන් වහන්සේ හැටියට තබා ගැනීම මං හිතනවා අපේ ජීවිතය ලැබිච්ච ලොකු වාසනාවක්. ඊළඟට උන්වහන්සේ සම්මා සම්බුද්දයි. සම්මා සම්බුද්දයි කියලා කියන්නේ උන්වහන්සේගේ අවබෝධයේ ගුරුවරයෙකුගෙන් තොරව බාහිර උපදේශයකින් තොරව තමන් තුල හටගත් එක. ඒක නිසා තමයි උන්වහන්සේ සම්මා සම්බුදු වුණේ. උන්වහන්සේ කතා කරපු මාතෘකාවල් අදත් ලෝකේ මිනිස්සුන්ට තේරුම් ගන්න බෑ. එච්චර ගැඹුරුයි. උන්වහන්සේ ලෝකෙ ගැන කියා තියෙන දේවල්. උන්වහන්සේ ලෝකෙ ගැන කියනවා මහණෙනි මේ මිනිස්සයා අධාර්මික වෙද්දී අධාර්මික වෙනවා කියන්නේ මිනිස්යාගේ තියෙන ගුණවත්කම නැති වෙද්දී මිනිස්යා පිරිහෙද්දී මේ ලෝකේ රස අතුරුදහන් වෙනවා කියනවා. ලුණු වල රස අතුරුදහන් වෙනවා කියනවා. ලුණු කිරි වල රස අතුරුදහන් වෙනවා කියනවා.
ඊළඟට පස්කෝ රසවල රසය අතුරුදහන් වෙනවා කියන්නේ. අද මේ රස අතුරුදහන් වේගන යන්නේ නැද්ද? අතුරුදහන් වේගන යනවා. ඊළඟට තියෙන මිනිස්සයා පිරිහෙද්දී ප්‍රචණ්ඩත්වය වැඩි වෙනවා කියනවා. ප්‍රචණ්ඩත්වය වැඩි වෙද්දී මේ දරුණු අමනුෂ්‍යයන්ව මේ ලෝකපාලක දෙවිවරු ගැට ගහලා තියෙනවා දැහැමි මිනිසුන්ට හිංසා නොවේවා කියලා. දැහැමි මිනිස්සු අඩු වෙනකොට අර අමනුෂ්‍යයන්ව ලෙහෙනවා. එවුනුත් එක එඹලත් එකයි පළ කියලා. එතකොට ගිහිල්ලා ඒ මිනිස්සුත් එක්ක ඉන්නවා. අපිට තේරෙන්නේ නැහැ. දැන් බලන්න හොයලා නිකන් හිතන්න මිඩල් ඊස්ට් වල දැන් ඔය යන ප්‍රශ්නේ. මිනිස්සුන්ගේ කෝපය හරි අසාමාන්‍ය නැද්ද? මිනිස්සු නිකන් සත්තු වගේ දැන්. ඉතින් මේ වගේ බුදුරජාණන් වහන්සේ පුදුම විදිහට ලෝකෙ ගැන මිනිස්යන් ගැන දැක්කා. උන්වහන්සේ මේකෙන් නිදහස් වෙන හැටි දැක්කා. මේ උන්වහන්සේ සම්මා සම්බුද්දයි. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය උන්වහන්සේගේ චර්යාවේ කොටසක්. චර්යාවේ කොටසක්. දැන් අපි ගමු දැන් සාමාන්‍ය උන්වහන්සේ හැමදෙස්සෙම සම්මා සම්බුද්දයිනේ. උන්වහන්සේගේ ඥානෙත් එක්ක උන්වහන්සේගේ චර්යාවේ ඒක බද්ධ වෙලා තියෙන්නේ. දැන් අපි ගමු මිනිසෙක් කියනවා. එයා අපි ගමු PhD කරලා ඉන්නවා. ඒක මහාචාර්ය කියමු. ගෙදරටත් මහාචාර්යද? නෑනේ. ගෙදරට අම්මා තාත්තා. මහාචාර්යට නෝනට මහත්ය නිසා මහාචාර්ය පට්ටම් ගෙදරට දාගත්තොත් මොකද වෙන්නේ? ගෙදර පවත්වන්න පුළුවන්ද? බෑ. යම් නිලතලයක් තියෙනවද ඒක තියෙන්නේ එතකොට ඒ අදාළ තැනට විතරයි. දැන් බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ එහෙම නැහැ. උන්වහන්සේගේ ජීවිතේ ඥානයක් තිබ්බද ඒක උන්වහන්සේගේ ජීවිතේ පුරා බද්ධ වෙලා තියෙනවා. උන්වහන්සේගේ ජීවිතේ පුරා උන්වහන්සේගේ ඥානෙ එකතු වෙලා තියෙනවා. ඒ නිසා කියනවා විද්‍යා චරණ සම්පන්න. විද්‍යා කිව්වේ විද්‍යාව. විද්‍යා කිව්වේ අවබෝධ ඥානය. අවබෝධ ඥානයෙන් යුක්ත හැසිරීම. විද්‍යා චරණ සම්පන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේට අපි කිව්වා සුගත. සුගත කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සොයාගෙන ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කළා නිවනටපත් වෙච්ච නිසා. උන්වහන්සේට ලෝක විදූ කියනවා. මේ හැමදේම දන්නවා ලෝකෙ ගැන. දවසක් බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා ඇහුවා ඔබ වහන්සේ දන්නවද නිරේට යන මාර්ගය? දන්නවා කිව්වා. මොකද්ද කියලා? සතුන් මරන්න? සොරකම් කරන්න? වර්ධිකාම සේවනයේ යෙදෙන්න? බොරු කියන්න? හොඳට බොන්න යයි නිරේ කිව්වා. එතකොට උන්වහන්සේ නිරයක් දන්නවා නිරයට යන මාර්ගෙත් දන්නවා. දවසක් උන්වහන්සේ දේශනා කළා උපමා වගේක්. උන්වහන්සේ දේශනා කළා මහණෙනි මේ මනුස්ස ලෝකේ ආපු අය යන්න ඕනේ පාර කපාගන්නේ Tamanගේ ක්‍රියාවෙන් කිව්වා. මොකෙන්ද යන පාර කපාගන්නේ? Tamanගේ ක්‍රියාවෙන්. උන්වහන්සේ දේශනා කළා මහණෙනි කෙනෙක් යනවා යම් පාරක ඇස්සති පුරුෂයෙක් ඈත ඉඳලා මේ පුද්ගලයා දිහා බලාන ඉන්නවා. බලාන ඉඳලා කල්පනා කරනවා මේ පුද්ගලයා මේ පාරේ ගියොත් මේ පාරේ වැටිලා තියෙන්නේ ගිනි අඟුරු වලකට. මේ පුද්ගල මේ වලේ වැටෙනවා. පස්සේ දකින්න ලැබෙනවා ඒ පුද්ගලයා ගිනි අඟුරු වලේ වැටිලා ඉන්නවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ බලනවා මිනිස්සු දිහා. බලද්දී උන්වහන්සේට පේනවා මේ පුද්ගලයා මේ වැඩේ දිගටම කරගෙන ගියොත් නිරේ මරණින් මත්තේ. පස්සේ කාලේ පේනවා ඒ පුද්ගලයා නිරේ ඉපදිලා ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි තව පාරක් තියෙනවා ඒ පාරෙත් මිනිස්සු යනවා.
ඒ පාරේ වැටිලා තිබෙන්නේ අසූචි වලකට. එතකොට අර ඈත ඉඳලා බලාගෙන ඉන්නවා අර මිනිස්සයා හිතනවා ඇස්පේන එක්කිනා අනේ මේ මිනිස්සු මේ යන්න ඕන පාරක නෙවෙයිනේ. ওই පාරේ ගියොත් මේ මිනිස්සු වැටෙන්නේ අසූචි වලේ. පස්සේ කාලේ දකින්න ලැබෙනවා අසූචි වලේ අර මිනිස්සු වැටිලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළා අන්නේ වගේ මහණෙනි සමහර මිනිස්යන් ජීවිතයේ ගෙවන විදිය බැලුවාම බුදුරජාණන් වහන්සේට පේනවා ඒ මිනිස්සු ඒ පාරේ දිගටම ගියොත් තිරිසන් අපායේ උපදිනවා. උන්වහන්සේට පස්සේ කාලේ පේනවා ඒගොල්ලෝ මැරිලා ගිහින් තිරිසන් අපායේ ඉපදිලා ඉන්නවා. උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි තව පාරක් තියෙනවා. ඒ පාරේ යනවා මිනිස්සු. ඒ පාරේ යද්දී කණ්ඩ බොණ්ඩ නැති කාන්තාර ප්‍රදේශයක යාන්තම් කොළයක් දෙකක් තියෙන ගස් තියෙන ප්‍රදේශයකට යන්නේ. ඉතින් අර ඇස් තියෙන එක්කෙනාට පේනවා. එයා හිතනවා අනේ මේ මිනිස්සු යන පාරේ ගියොත් නම් හෙවණක්වත් නැහැ. පස්සේ කාලේ පේනවා පිපාසින් බඩගින්නෙන් අර ගස් යටට වෙලා හෙවණක් නැති ගස් යටට වෙලා අමාරුවෙන් ඉන්නවා. කියන මහණෙනි මේ වගේ තමයි සමහරු ජීවත් වෙන පිළිවෙල එයා හදා ගන්නවා පෙරේත ලෝකෙට පාර. මරණින් මත්තේ එයා ඒ ලෝකෙ ගිහිල්ලා විඳවනවා පේනවා. ඊට පස්සේ ගුණාංශ දේශනා කරනවා තව පාරක යනවා මිනිස්සු. ඒ පාරේ ගියාම හෙවණ තියෙන ගහක් ගස් තියෙන තැනක් තියෙනවා. උතර පේනවා මේ පාර ගියොත් නම් මිනිසුන්ට පොඩ්ඩක් ගිමන් හරින්න පුළුවන්. හෙවණ තියෙන ගස් තියෙනවා. මේ වගේ කියනවා මේ මිනිස්සු ජීවත් වෙන පිළිවෙලට ආයෙත් මනුස්ස ලෝකෙ උපදින මිනිස්සු ඉන්නවා. එතකොට මේ ආයෙත් මනුස්ස ලෝකෙ උපදිනවා දකින්න ලැබෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දැක්කේ හෙවණ තියෙන ගහක් යට ගිමන් හරින අවස්ථාව වගේ මේ මනුස්ස ලෝකෙ ගත කරන කාලේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන තව උපමාවක්. මහණෙනි මිනිස්සු පාරක යනවා පේනවා. හැබැයි පාරේ යද්දී හෙවණ තියෙන ගස් තියෙනවා. හැබැයි ඒ වගේම ලස්සන ගෙයක් තියෙනවා. මේ හොඳ ලස්සන ගෙයක්. මේ පාරේ යන අයට ඒ ගෙදර පදිංචි වෙන්න පුළුවන්. පස්සේ කාලේ පේනවා මේ පාරේ ගිහපු මිනිස්සු අර ලස්සන ගෙදර පදිංචි වෙලා ඉන්නවා. ඒ වගේ තමයි මිනිස්සු අතර ඉපදිච්ච අය ගත කරන පිළිවෙල බැලුවාම බුදුරජාණන් වහන්සේට පේනවා මේ පිරිස දෙවියන් අතර උපදිනවා. පස්සේ කාලේ පේනවා මෙයා දෙවි කෙනෙක් කියලා ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි තව කොටසක් පේනවා. යම් පාරක ගමන් කරනවා. ඒ පාරේ ගමන් කරද්දී පිපාසී ඉන්න බඩගින්නේ ඉන්න අය පාරේ ගමන් කරද්දී පේනවා ලස්සනට ගස් කොළන් තියෙන හොඳ පැම් පොකුණු තියෙන සීතල ජලයේ තියෙන තැනකට ග්‍රීස්මෙන් පෑවිල්ලෙන් පීරිත මිනිස්සු යනවා. ගියාට පස්සේ පේනවා ඒගොල්ලෝ ගිහිල්ලා අර පොකුණේ නාලා සීතල පැන් වළඳලා පිපාසෙ නිවාගෙන හොඳට නිවි සැනසෙල්ලි හාන්සු වෙලා ඉන්නවා. ඒ උපමාවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ හැමෝම පිපාසින් බඩගින්නෙන් ඉන්න අය කියලා. ඒතර පිපාසෙ බඩගින්න නිවෙන්නේ අර පොකුණේ නාන අය. බුදුරජාණන් වහන්සේ දැක්කේ ආර්ය අෂ්ටාංගික මාර්ගي ගමන් කරන අය ඒ විදිහට. උන්වහන්සේගේ ලෝක විදූ කියන ගුණේ උන්වහන්සේ මේක දැක්කේ. ඒ පැම්පකුණු හොයාගෙන යන අය අද කොච්චර ටිකයිද ඉන්නේ. කොටසක් යන්නේ ගිනි අඟුරු වලට. කොටසක් යන්නේ අසූචි වලට. කොටසක් යන්නේ කාන්තාරෙට. ආයි හෙවණට එන්නේ බොහොම ටික දෙනයි. ගේ හොයාගෙන යන පිරිස හොයාගන්නත් අමාරුයි. ඊළඟට අර සිසිල් පැන් වළඳන අය කොච්චර අමාරුද හොයාගන්න.
ඉතින් මේ නිසා මේ ස්වභාවයේ බුදුරජාණන් වහන්සේ දැක්කා. එතකොට උන්වහන්සේගේ ලෝකවිදු කියන ගුණය ඒ තුලින් අපිට තේරුම් ගන්න පුළුවනි උන්වහන්සේ තමන්ගේ අවබෝධයෙන් ප්‍රකාශ කරපු දේ අපිට කොච්චර උපකාරී වෙනවද? අපි එක එක්කෙනාගේ ක්‍රියාව තමයි අපි යන පාර නිර්මාණය වෙන්නේ. අපි යමකින් බෙදනවාද යම් හැන්දකින් ඒ හැන්දෙන්මයි අපිට ලැබෙන්නේ. අපි මේ බෙල හැන්දකින් බෙදලා රන් හැන්දකින් බලාපොරොත්තු වුණාට ලැබෙන්නේ නැහැ. රන් හැන්දෙන් බෙදුවොත් රන් හැන්දෙන් ලැබෙයි. හැන්ද පුරවල බෙදුවොත් හැන්ද පුරවල ලැබෙයි. හැන්ද නිකම්ම බෙදුවොත් හැන්ද මොකොත් නැතුව නිකම් බෙදුවා වගේ පෙන්නුවොත් ඒ විදිහටම ලැබෙයි. මේක ලෝකේ තියෙන න්‍යායක්. යමක් කරනවාද ඒ අයුරින් ලැබෙයි. ඒක බුදුරජාණන් වහන්සේ පහළ වුණත් නැතත් ලෝකේ තියෙන එකක්. ඉතින් ඒ නිසා උන්වහන්සේ මේ පෙන්වා දුන්නා. ඊළඟට උන්වහන්සේ අනුත්තර පුරිස ධම්ම සාරති. උන්වහන්සේ දෙවි මිනිස් ලෝකේ උන්වහන්සේ තමයි මේ මිනිස්යන්ව ප්‍රාතිහාරි තුනකින් ධර්මයේ කරා ගෙනිච්චා. උන්වහන්සේ 이르දි ප්‍රාතිහාරයෙන් ධර්මයේ කරා ගෙනිච්චා. උන්වහන්සේ 이르දි ප්‍රාතිහාරයට එච්චර කැමති නැහැ. යම් යම් අවස්ථාවලදී 이르දි ප්‍රාතිහාරය පාලා තියෙනවා. ඔබට මතකද ඉරිදි ප්‍රාතිහාරය පාපු අවස්ථා? අඟුලිමාල ඉරිදි ප්‍රාතිහාරය පෑවනේ. ඊළඟට නාලාගිරිට ඉරිදි ප්‍රාතිහාරය පෑවා. ශාක්‍යව দমনය කරන්න ඉරිදි ප්‍රාතිහාරය පෑවා. මේ විදිහට උන්වහන්සේ ඉරිදි ප්‍රාතිහාරය පාලා තියෙනවා. බක බ්‍රහ්මයා দমনය කරන්න ඉරිදි ප්‍රාතිහාරය පෑවා. උන්වහන්සේ තව ප්‍රාතිහාරයක් තියෙනවා. ආදේශනා ප්‍රාතිහාරය. ආදේශනා ප්‍රාතිහාරය කියන්නේ අපි හිතන දේ උන්වහන්සේ කියනවා. එතකොට මිනිස්සු බය වෙනවා. දැන් ඔබ හිතන දේ මම කිව්වොත් මිනිස්සු බය හිතෙන්නේ නැද්ද? බය හිතෙනවා අපි හිතන දේ කියනවා නම්. උන්වහන්සේ එක කතා කරනකොට දැන් මේක නේද හිතන්නේ කියලා කියනවා. බය වෙනවා. බය වෙලා සංවර වෙනවා. ඒ සංවර වීමෙන් මිනිස්සු ධර්මයේ තේරුම් ගන්නවා. ඒකට කියන්නේ ආදේශනා ප්‍රාතිහාරය කියලා. ඒකට උන්වහන්සේ ඉච්චර කැමති නැහැ. ඊළඟ එක අනුශාසනී ප්‍රාතිහාරය. අනුශාසනී ප්‍රාතිහාරය කියලා කියන්නේ උන්වහන්සේ යහපත් උපදේශ දෙනවා. දැන් අපි මේ කතා කළේ අද උන්වහන්සේගේ දේනේ. අනුශාසනී ප්‍රාතිහාරය. ඒකට තමයි උන්වහන්සේ කැමති. ඒ අනුශාසනා කිරීම. මේ ප්‍රාතිහාර්ය වලින් උන්වහන්සේ මිනිස්යාව සුමගට ගත්තා. අනුත්තර පුරුෂ ධම්මසාරති. ඊළඟට උන්වහන්සේ දෙවියන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රූන් වහන්සේ. කාගේද? දෙවියන්ගේ මිනිසුන්ගේ. මම පෞද්ගලිකව හැමෝටම කියන්නේ පුළුවන් නම් ඊළඟ ආත්මේ දිව්‍ය ලෝකෙක යන්න කියලා. අයි හේතුව අපි අධ්‍යයනය කරලා තියෙන තොරතුරු දිහා බලද්දී අපිට පේනවා මනුස්ස ලෝකේ ගුණධර්ම රකින්න තියෙන ඉඩකඩ හරි අඩුයි. දැන් මගේ ජීවිතය ගත්තොත් මේ අවුරුදු 50ක කාලේ මට පේනවා 71 කැරල්ලාම අපි පුංචි කාලෙම මිනිස්සු කුඩා තරුණ අය මැරුණා. ඊට පස්සේ ආවා 89 කැරල්ල. ඒකෙන් මැරුණා. ඊට පස්සේ යුද්ධය ආවා. ඒකෙන් මැරුණා. ඒ අතරේ මිනිසුන්ගේ ගුණධර්ම වේගෙන් නැති වෙනවා. මට මතකයි අපි පුංචි කාලේ පාරේ සතෙක් මැරිලා හිටියා. අම්මා අපිට කියනවා අන්න පුතේ සතෙක් මැරිලා වල්ලා දාන්න කියනවා. ඉතින් අපි මොකද කරන්නේ? සතාව පොඩි තට්ටුවක ගහලා පෙරහැරක් කරගෙන මල් ගඩාගෙන ගෙනහිල්ලා වල්ලලා ඊට පස්සේ කන්ද වගේ ගහලා මල් ගහලා අපිට තිබුණා මේ මැරිච්ච සතාටත් යම්කිසි සැලකිල්ලක් දැක්වීම. අද තියනවද මේවා? පාරක් ගානේ මැරිලා යනවා. පාරහින මිනිසෙක් මැරුණත් අද අපි
අත දාන්න බයයි. ඉස්සර මට මතකයි අපේ ගෙවල් වල දුප්පත් මිනිස්සු ආවම අම්මලා හොඳට සලකලා කන්න දීලා මහන්සි කිව්වම පැදුරක් කෙලලා බුදිය ගන්නත් දීලා යවන්නේ. අද කරනවද අපි ඒවා? බයයි. අපිට මොකක් කඩාගෙන වැටෙයිද කියලා. එන්න මනුස්ස ලෝකේ ගුණධර්ම රකින්න බැරි තැනක් බවට පත් වෙනවා. ඥානවන්ත කෙනා කරන්න ඕනේ මෙතනින් පයින්න ඕනේ මිටට හොඳ ලෝකයකට. දෙවියන් අතර යන්න තමයි තියෙන වාසිය තියෙන්නේ. ධර්මයෙන් ඕන තරම් උපදෙස් තියෙනවා ඒකට. අපි අද වෙලාව නැහැ ඒවා කියන්නේ. මං කිව්වේ අපි මෙහි උගන්වනවා ඒවා. මං හිතන්නේ මෙහෙට සම්බන්ධ වෙච්ච ගොඩාක් අය මරණයටපත් වෙලා දෙවියන් අතර යන්නත් ඇති. නැත්තම් ওই පෙරේත කොටු ගන්න ඔය ගෙවල් මුළු වලට එන්න ඕනේ මේ මනුස්ස ලෝකෙ ඉඳලා. පෙරේත වෙන්න ඕනේ. ඉතින් උන්වහන්සේ සත්තා දේව මනුසාන දෙවියන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ දෙවියන් අතර ධර්මයේ තියෙනවා. දිව්‍ය ලෝකේ ධර්මයේ තියෙනවා. ඊළඟට බුද්ධ උන්වහන්සේ අවබෝධ කරපු ධර්මයේ කියා දුන්නා. ඊළඟට භගවා උන්වහන්සේ මේ ගුණ දැරීමට තරම් වාග්ය සම්පන්න